ස්ටිල් නසාදරෙන් පිළිගන්නවා රාමුවට. එහෙනම් ඔන්නමයි අද අපි එපිසෝඩ් එක ඉවර කරන්නේ. ලබන සතියේ අලුත් එපිසෝඩ් එකක් කරනවා. ඉතින් ගිය සතියේ කලින් සතිය වීඩියෝ එකේදී වීඩියෝ එක දානකොට ගොඩාක් මිත්‍රවරු මෙතන අහලා තිබ්බ පුටුව ගැන. මට එතකොට තමයි තේරුනේ මේ channel එක මම මේ මූණ දාලා කරාට මේ channel එක ඇත්තටම රන් කරන්නේ මේ පුටුව කියලා. ඉතින් මම හිතුවා මේ සැරේ එපිසෝඩ් එක පුටුවම කරයි කියලා. ඔන්න පුටුව එපිසෝඩ් එකක් ඔල්රෙඩි කරා. ගිය සතියේ මිස් වෙච්ච එපිසෝඩ් එක ඔන්න දැන් පුටුව කරලා තියෙන්නේ. හරිද? හොඳයි. ඉතින් ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා හැමදාම වගේ රාමුවට. අද අපි කතා කරන්න යන්නේ මේ චිත්‍රපට රෙන්න එපා කියන සීරීස් එකේ දෙවනි කොටස. ඇත්තටම මේ සීරීස් එකේ මම කරන්න හිටපු මූවි එක වෙනස් මූවි එකක්. හැබැයි හැමෝම මේ ලුසි කියන මූවි එක කියවන්න කියලා මගෙන් ඉල්ලා හිටියා. මේ ලුසි කියන මූවි එක මම ගොඩ කාලෙට කලින් බලපු එකක් 2017 ඇත්තටම එළියට ආවේ. ලුක් බෙසාන් කියන අධ්‍යක්ෂකවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මම මේක මගේ මේ නොබලා මැරෙන්න එපා කියන ලයිස්ට්ුවේ ඇතුළත් කරලා තිබිච්ච චිත්‍රපටියක් නෙමෙයි. මම ඒක මුලින්ම කියලා හිටින්නම්. අද අපි මේක කියවන්න දරන උත්සාහය තුළදී ඔයගොල්ලන්ට පෙනේ ඇයි මං එහෙම ඒක ඇතුළත් කළේ නැත්තේ කියලා. කොහොම නමුත් විශාල ඉල්ලීමක් තිබුණ නිසා දැන් මේක මම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ පුදුමේ ලුසි කියවන්න අයියේ ලුසි කියවන්න ලුසි මූවි එකයි කියවන්න නැත්තේ කියලා මට මැසේජස් ඊමේල්ස් බර ගානක් ඇවිල්ලා තිනවා. කමෙන්ට්ස් උත් ගොඩක් තිනවා. ඔයගොල්ලන්ට පබ්ලිකලිම පේන කමෙන්ට්ස් උත් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මේ අති දැවැන්ත ඉල්ලීම මට නොසලකා හරින්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා අපි ලුසි කියන මූවි එක අද කියවන්න උත්සාහ කරමු. මුලින්ම ලුසි කියන මූවි එකේ මූලික කතාංගය පොඩ්ඩක් අපි බලලා මූලික කතාවේ සාරාංශය පොඩ්ඩක් බලලා ඊට පස්සේ ලුසි කියන මූවි එක බටහිර විද්‍යාත්මක රාමුවක් කරහා කියවන්න අපි පොඩ්ඩක් උත්සාහ කරලා මම ඒ උත්සාහයක් දරලා කියන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඒකේ පොඩි විසංවාදයක් තියෙනවා. උත්සාහයක් දරලා ඊට පස්සේ අපි තව පෙරදිග විද්‍යාත්මක දැනුම් පද්ධතින් වල කීපයකිනුත් මේ ලුසි කියන මූවි එක දිහා බලන්න අපි උත්සාහ කරමු. ඉතින් සීරීස් එකේ දෙවෙනි කොටසන ලුසි මූවි එකෙන් මොනවද අපිට පේන්නේ කියලා අද බලමු. පට්පට් ගලරාව. හරි පළවෙනිටම ලුසි කියන මූවි එක ඔයාලා බලලා නැත්නම් අර අපි ඉංග්‍රීසි වලින් කියනවානේ ස්පොයිලර් අලර්ට් කියලා. මේ බලලා නැත්නම් ඔගොල්ලෝ කතාව දැනගෙන නැත්තම් මේ වෙනකොට ඉස්සල්ලාම කැමති නම් කතාව පොඩ්ඩක්වත් දැනගන්න නැතුව මූවි එක බලන්න. මේ වීඩියෝ එක දැනට නවත්තලා ලුසි මූවි එක බලලා ඊට පස්සේ ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක ගානක් නැති කට්ටිය ලුසි මූවි එක බලලා තියෙන කට්ටිය හරි එහෙම මට දැනගන්න ඕනේ නැහැ මූවි එක මම පස්සේ බලන්නම් කියලා බලන අයට හරි බලන්න පුළුවන්. හැබැයි මූවි එකේ මුළු කතාව ගැන මම මෙතනදී යම් අදහසක් දෙනවා. ඒක නිසා අපි ඒක ඔයා බලන්න ඉන්නව නම් මූවි එක මම කැමති නැහැ ඒක අපි කියනවා ස්පොයිල් කරන්න කියලා. ස්පොයිලර් අලර්ට් එකක් ඔන්න දැම්මා. බලලා නැත්තම් මොකද්ද මේ මූවි එකේ මූලික කතාපුවත් අපි බොහොම කෙටියෙන් කියන්නම්. මොකද මට මේ අපි කතාව ගැන නෙමෙයි මෙතන මූලිකව කතා කරන්නේ. අපි මේක කියවන්න නෙමෙයි හදන්නේ. මූවි එකේ මොනවද පිටිපස්සෙන් තියෙන්නේ, කොහෙද මේකේ බේස් එක තියෙන්නේ, අපි ඕවටනේ කැමති. මේට්‍රික්ස් එක ඔයගොල්ලෝ බැලුවා මම කරපු කියවීම. ඉතින් ඒ වගේ. හරි. එතකොට මොකද්ද මේ මූවි එකේ වෙන්නේ? මම අර කලිමුත් කිව්වා වගේ මම මේක මුලින්ම කියවන්න හිටපු මූවි එකක් නෙමෙයි. මේ එපිසෝඩ් සීරීස් එක කරා ගේන්න හිටපෙකුත් නෙමෙයි. ඉතින් ඒක ඔළුවේ තියාගන්න නිතර මම මේ එපිසෝඩ් එක කරන අතරතුර මොකද ඔයගොල්ලන්ට හිතෙයි අයියෝ මේක ගෙනාව එහෙනම් කියලා සමහරට හිතෙන්න ඉඩ තියෙනවා සමහර තැන්වලදී. ඉතින් නමුත් මේ ඉල්ලීමෙන් හින්දා මම ගෙනාවේ මම කිව්වා වගේ. හරි. මූලික කතාවස්තුව සංක්ෂිප්තව ඉතාම කෙටියෙන් මූලික කතාවස්තුව මෙන්න මෙහෙමයි. ලුසි කියන ඇමරිකන් ශිෂ්‍යාව තායිවානයට යනවා ඉගෙන ගන්න. ඔහොම ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්නකොට මෙයාට පෙම්වතෙක් ඉන්නවා. ඉතින් මේ පෙම්වතා ඇවිල්ලා හරිම බොහොම නරක විදි ව්‍යාපාරවලට පෙළවෙච්ච කෙනෙක්. ඉතින් මෙයාගේ ව්‍යාපාර කටයුත්තකට මෙයා ලුසිව යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. යම්කිසි දෙයක් එක තැනකින් තව තැනකට ගෙනියලා දෙන්න. බ්‍රීෆ් කේස් එකක්. ඉතින් ලුසි ඔන්නෝම ගියපු ගමනේදී පැටලෙනවා ලොකු කරදර ගොඩකට පැටලිලා ලුසිට අන්තිමට සිද්ධ වෙනවා මේ බලහත්කාරයෙන්ම තමන්ගේ කැමැත්තෙන් තොරව මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ප්‍රවාහනය කරන්නේත් මෙන්න මෙහෙම ලුසිව එකලාවක සිහිනති කරවලා එයාගේ බඩ සත්කමකින් කපලා ඉවර කරලා ඒ මද්ද්‍රව්‍ය දාලා නැවතත් මහලා දැන් ඇඟ ඇතුලේ තමයි තියෙන්නේ මේ මද්ද්‍රව්‍ය. ඉතින් ඒක හරහා තමයි ඒගොල්ලෝන් ඊට පස්සේ එතනින් එහාට තැන් තැන් වලට යවන්න තමයි හදන්නේ. මේ වගේ කණ්ඩායමක්ම ඉන්නවා. ඒ වගේ සීනති කරලා සත්කමක් කරලා මේ ඩ්‍රග් එක දාපු.
නැත්තම් මේ මද්‍රව්‍ය දාපු කට්ටියක්ම ඉන්නවා. ඉතින් මේ මද්‍රව්‍ය ජාරම්කරුවන් මේ ලුසීගේ ඇඟේ සහ අනිත් අයගේ ඇඟවල වලට මේ ඇතුළත් කරලා තියෙන මේ මද්‍රව්‍ය අඩංගු පැකට් වල තියෙන මද්‍රව්‍ය තමයි චිත්‍රපටය කියලා තියෙන්නේ. ඉතින් මෙහෙම තියෙනකොට එක්තරා අවස්ථාවකදී දැන් මෙයා තනින් තැනට ප්‍රවාහනය කරන තත්ත්වයක් තමයි තියෙන්නේ මේ මද්‍රව්‍ය ඇඟට දාලා තියෙන කට්ටිය දැන් මද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න යොදාගෙන තියෙන මේ කට්ටිය දැන් ඉතින් මේ ලුසීවත් එහෙම යවෙන එක්තරා තැනකදී මෙන්න මෙතනදී එක්තරා අවස්ථාවකදී කෙනෙක් ලුසීගේ බඩට පාපහර දෙනවා. ඒ කැපුම සහිත ප්‍රදේශයට පාපහර දීලා මේ මද්‍රව්‍ය ලුසීගේ ඇඟට මුසු වෙනවා. ලේවලට මුසු වෙනවා. ඇතුළේදී ඒ පැකට් එකක් හැදිලා මුසු වෙලා යනවා. එතකොට කතාවේ හැටියට මොකද වෙන්නේ මේ මද්‍රව්‍යයේ ප්‍රතිඵලයක් හැටියට ලුසීගේ මොළය 100%ක් වැඩ කරන්න ගන්නවා. මං කිව්වනේ මේ කතාවේ හැටියට මේ හරිද අපි දැන් ඉස්සරහට කතා කරමු ඇයි මේකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. නමුත් 100%ක් වැඩ කරන්න ගන්නවා මෙයාගේ මොළය. ටික ටික පටන් ගන්නෙ. ඔය කැඩුන තැන ඉඳන් ටික මේ මද්‍රව්‍යයේ අතුරු ඵලයක් විදිහට එහෙම නැත්නම් මූලික ප්‍රතිඵල විදිහට කියන්නත් පුළුවන්. ඒක ගොඩාක් ඇඟට යනවනේ එතනදී. අක පැකට් එකක් කැඩිලා ටික මේ ලුසී කියන මේ කාන්තාවගේ ප්‍රධාන චරිතයගේ මොළය ටික වර්ධනය කියන්නේ වැඩ කරන්න පටන් ගන්නවා. ඇක්ටිව් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඔය ඇක්ටිව් වීමත් සමග ලුසීට විවිධාකාර හැකියාවන් ලැබෙනවා. මේ හැකියාවන් එක්ක ලුසී තමන් ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද? ඊට පස්සේ එයා වේ තත්ත්වයට පත් කරපු එක සටන් කරන්නේ කොහොමද? අන්න ඒ ටික තමයි මේ චිත්‍රපටියේ සාරාංශයක් විදිහට මට කියන්න දිනනවා නම් ඕනම සාරාංශයක් විදිහට කොහොමයි කතා පොත තියෙන්නේ. කොච්චර වුණත් බලන්න නැති කෙනෙක් ඉන්නවනම් වන්වන් කැලේ ටිකක් නොකිය හිටියා හැමීට බලන්න කතන්දරේ. නමුත් ඕක තමයි සාරාංශය. දැන් මේක මේ විද්‍යා ප්‍රබන්ධ කියන ගණයට වැටෙන චිත්‍රපටියක්. මේ විද්‍යා ප්‍රබන්ධ ගැන කතා කරද්දි මේ මම කියන්න කැමති මෙන්න මෙහෙම දැන් මේ මම දකින විදිහ දැන් අද මමනේ කියවන්නේ මේ චිත්‍රපටිය. හරි ඒක නිසා මම රාමු එපිසෝඩ් වල එක විදිහ තියෙනවා. සමහර දවස්වලට මම ඇවිල්ලා හැම තැනම තියෙන දැනුම එකතු කරලා ඔයාලට කියනවා මෙන්න දැනුම මෙන්න මේ පැත්තෙනුත් දැනුම මෙන්න මේ පැත්තෙනුත් දැනුම ඕගොල්ලෝ කැමති දෙයක් හිතාගන්න මෙන්න පක්ෂව මෙන්න විපක්ෂව ඕගොල්ලෝ තීරණයක් ගන්න කියලා කියන අවස්ථා තියෙනවා. සමහර ලාට මම මගේ අදහස් ප්‍රකාශ කරන එපිසෝඩ්ස් උත් තියෙනවා. දැන් මේ චිත්‍රපටියක් කියවනවා කියද්දි ඒක මමනේ කියවන්නේ. ඉතින් මෙන්න මගේ අදහස මේ සයන්ස් ෆික්ෂන් එහෙම නැත්නම් විද්‍යා ප්‍රබන්ධ කියන චිත්‍රපටි හෝ එහෙමත් නැත්නම් ඒ ආශ්‍රිත කලා නිර්මාණ ඕන එකක්. ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් හරි චිත්‍රපටියක් හරි ඕනෑම දෙයකදී මම දකිනවා එක්තරා පරාසයක්. මේ පරාසය මෙන්න මෙහෙමයි. මේ පරාසය මෙන්න මේ කොනේ තියෙනවා. දැනට අපි දන්නා බටහිර විද්‍යාව බටහිර භෞතික විද්‍යාව හරි ජීව විද්‍යාව හරි බටහිර විද්‍යාව කියන මේ මහ විශාල දැනුම් පද්ධතියේ මේ වෙනකොට අපි නිවැරදි කියලා තහවුරු කරගෙන තියෙනවා. මේ නිවැරදි කියලා කියන්නේ දැනට සමස්තයක් වශයෙන් විද්‍යා ලෝකයේ පිළිගෙන තියෙන සිද්ධාන්ත මත ගොඩනැගිච්ච විද්‍යා ප්‍රබන්ධ තියෙනවා. කියන්නේ ඒ විද්‍යා ප්‍රබන්ධින සිද්ධීන් අපිට දැන් මේ වෙනකොට තියෙන සිද්ධාන්ත වලින් පහදන්න පුළුවන්. ඊළඟට මේ කොනේ තියෙනවා මේ වෙනකොට අපි හිතලවත් නැති අමුතුම සිද්ධාන්ත මනක්කල්පිතව ගොඩනගලා ඒක උඩින් කතන්දරයක් ගොඩනගපු විද්‍යා ප්‍රබන්ධ. සමහරලාට කලාතුරකින් විද්‍යා ප්‍රබන්ධ හම්බ වෙනවා මේ කොනේ තියෙන මේ සිද්ධාන්ත නැත්තම් මේ සෛද්ධාන්තික සංකල්ප මේ වෙනකොට විද්‍යාව බටහිර විද්‍යාව කියන දැනුම් පද්ධතිය තුළ ඇත්තෙම නැහැ. අල්මුතුම ඒවා. මේවත් තියෙනවා කලාතුරකින්. ඔන්න ඔය අන්ත දෙක අතර තමයි ඕනෑම විද්‍යා ප්‍රබන්ධයක් මට තියන්න වෙන්නේ. මොකද ඔය සමහර අය මැද තැනකක් තියෙනවා. ඒ කියන්නේ හරි කොටසක් අපි දැන් දන්නව බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. අනිත් කොටස හිතලු සිද්ධාන්තයක් ඒ රචකයා හරි කවුරු හරි ඒක කරපු කෙනා නිර්මාණය කරපු කෙනා ගොඩනගලා තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ඔය අන්ත දෙක අතර තමයි හැමදේම තියෙන්නේ. එතකොට දැන් මම පෞද්ගලික කැමති ඔය මැද වගේ තියෙන ඒවට හරි නැත්තම් මේ පැත්තේ තියෙනට. ඒ කියන්නේ දැනට තියෙනකෙන් පැහැදිලි කරන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධ වලට මම පෞද්ගලිකව කැමති. හැබැයි එහෙම කියලා අනිත්‍ය මං රස විඳින්න නැතුව ඉන්නේ නැහැ. මං රස විඳිනවා. මං එහෙම කිව්වේ මම මේ කොනේ තියෙනවා ටිකක් අකමැතික් නෙමෙයි. මේ කොනේ තියෙනවට මම මේ කොනේ තියෙනවට කැමති කියලා කිව්වේ. මේ විද්‍යා ප්‍රබන්ධයක් වුණත් ඔය බලනකොට අපි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා අපිට. මේ දැනට අපි විද්‍යාත්මකව පහදන්න පුළුවන්
සැබෑ සිද්ධාන්ත මත ගොඩනගෙන දෙකින් අපි ඒ වගේ චිත්‍රපටයක් හරි බැලුවොත් අපි ඒක රස විඳිනවා වගේ මේකෙන් අපිට ඇත්තටම මේ වෙලාවේ බටහිර විද්‍යාවේ යම් කිසි දෙයක් අපිට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මම ඒකෙන් තමයි ඒ පැත්තට ආස. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ස්කේල් එක එහෙම නැත්නම් ඔය පරාසේ මැද තැනකට එනකොට සමහර කොටස් ඇත්ත නෙමෙයි. ඇත්ත නෙමෙයි කියන්නේ සමහරලාට දැන් අපි දන්න බටහිර විද්‍යාවට විරුද්ධයි. සමහර කොටස් සම්පූර්ණයෙන් විරුද්ධයි. නමුත් ඒවත් එක්ක මුහු කරලා තියෙනවා මේ කතන්දරේ. ඒ මුහු කරලා තිබීම තුළ අර මං කිව්ව වෙන නරක තමයි සමහර අය ඇත්තටම ගොඩක් දුරට හොයන්නේ නැති වෙලාවකදී ඒක බලලා හිතන්න පුළුවන් මේ ඇත්තටම මේක තමයි මේ වෙලාවේ බටහිර විද්‍යාවේ තියෙන පිළිගැනීම කියලා හිතන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ලුසි කියන මූවි එකත් මම දකිනවා ඔන්න ඔය පරාසය අතර වැඩිපුර මේ පැත්තට කිට්ටු වෙන්න තියෙන දෙයක් විදිහට. ඔව්. ඒයි කියලා අපි දැන් පොඩ්ඩක් කතා කරමු. හැබැයි ඔයාලා ඒක බලනකොට ඒක දැනෙන්නේ නැහැ අපිට. ඕගොල්ලෝ වැඩිදුර ටිකක් හොයලා බැලුවොත් තමයි මේක වැඩිපුර තේරෙන්නේ. නමුත් බලන් ඉන්නකොට හිතෙනවා දැන් අපි මෝගන් ෆ්‍රීමන් මහත්මයාත් මේක රඟපානවා මහාචාර්යවරයෙක් විදිහට. ඕගොල්ලෝ දන්නවා අර හරි අමුතු ලස්සන වොයිස් එකක් තියෙන ලස්සන කටහඬක් තියෙන අර ඕගොල්ලෝ දන්නවනේ කතාවක් තියෙනවා මේ මෝගන් ෆ්‍රීමන් මහත්තයා කාට හරි කුණුහරුපෙන් බැන්නත් ඒක හරිම ඉන්ටෙලෙක්චුවල් විදිහට එහෙම නැත්නම් හරිම මේ බුද්ධිමත් විදිහට තමයි යහෙන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවා එයාගේ අර තියෙනවා මේ අමුතු වොයිස් එකක්. ඉතින් මෝගන් ෆ්‍රීමන් මහත්තයාත් මේකේ මහාචාර්යවරයෙක් විදිහට ඉඳගෙන මේකේ සිද්ධාන්තය පැහැදිලි කරලා දෙමින් ඉන්නවා. මේ ලුසිට වෙන දේ එයා පැහැදිලි කරලා දෙමින් ඉන්න. පස්සේ ලුසියත් එක්ක සම්බන්ධත් වෙනවා. මේ යාට වෙන දේ ලුසිට වෙන දේ ලුසිටම පහදා ගන්න තවදුරටත් අවශ්‍ය හින්දා එයා ආරයත් එක්ක සම්බන්ධ වෙන කොටසකුත් එනවා චිත්‍රපටියේ. නමුත් මෙයා මෙතනදී මේ මෝගන් ෆ්‍රීමන් මහත්මයා මේ ලුසිට වෙන දේ මොකක්ද කියලා පෙන්වන්න ගේන සිද්ධාන්ත දැනට තියෙන බටහිර විද්‍යාවට පටහැනි. ඉතින් ඒ ටික අපි පොඩ්ඩක් බලමු මුලින්ම කොහෙද මේකේ මේ අවුල් තැන් ටික කියලා. මූවි එකේ හොඳ තැන් තියෙනවා. අපි හොඳ තැන් වලට යන්න කලින් මේ අවුල් තැන් ටික ගැන පොඩි අදහසක්කුත් අරගෙන ඉමු. මොකද මම දන්නවා ගොඩක් අය මේ චිත්‍රපටයට ආසයි දැන්. මට තේරුණා මට ආපු ප්‍රතිචාර වලින් මේක කරන්න කියලා. ගොඩක් අය මේකට ආසයි. ඒක ආසයික සාධාරණයි. මේක නියම චිත්‍රපටියක් බලන් ඉන්න ආසයි. හැබැයි මේකේ තියෙන අවිද්‍යාව කියන එකත් අදහසක් ගන්න ඕනේ. ඒ කියන්නේ බටහිර විද්‍යාත්මක රාමුවේ කොටසක් වගේ පෙන්නන ඒකේ කොටසක් නොවන ප්‍රමාණය මොකක්ද කියලා අපි ටිකක් දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මම කැමති නැහැ ඕගොල්ලෝ ඒක බලලා හිතනවා නම් රයිට් මේක තමයි ඇත්ත කතන්දරේ කියලා. හොඳයි. එතකොට මේ මූවි එකේ තියෙන විද්‍යාත්මක මිත්‍යාවන් මොනවද කියලා පොඩ්ඩක් අපි බලමු. විද්‍යාවට පටහැනි දේවල්. අපි දන්න බටහිර විද්‍යාවට පටහැනි දේවල් මොනවද කියලා පොඩ්ඩක් බලමු. පළවෙනි එක. මේ චිත්‍රපටයේ කියනවා මිනිස් මොලේ නියුරෝන බිලියන 100ක් පමණ තියෙනවා. එයින් 10%ක් පමණයි සක්‍රිය කියලා. ඒ කියන්නේ නැත්නම් ඇක්ටිවේටඩ් කියලා කියනවා. මේක මිත්‍යාවක්. කලබල වෙන්න එපා. මම දන්නවා මම එපිසෝඩ් එකක් කරා භාවනා කරද්දි මොලේට වෙන්නේ මොකද්ද කියලා. එතනදී මීට සමාන අදහසක් මම කියලා තියෙනවා. නමුත් ඒ අදහස මොකද්ද කියලා මම නැවත පැහැදිලි කරන්නම් ටිකකින්. මම මේ එපිසෝඩ් එකේ කියපු එකයි මේ මූවි එකේ කියන එක අතර වෙනස්කමක් තියෙනවා. මම ඒක තව ටිකකින් පැහැදිලි කරන් ඒ හින්දා ඔන්න එකපාරට වෙලා දෙන්න එපා. එහෙනම් වත් කිව්වේ කියලා. නෑ මේක කියන්නේ බිලියන 100ක් තියෙනවා නියුරෝන. මේ මූවි එකේ කියනවා මෝගන් ෆ්‍රීමන් මහත්මයා ප්‍රොෆෙසර් කෙනෙක් විතර ඉන්නේ. එයා කියනවා මේ බිලියන 100ක් නියුරෝන තියෙනවා. මේකෙන් 10%ක් විතර තමයි මැක්සිමම් අපිට ඒ කියන්නේ උපරිම වශයෙන් සක්‍රිය කියලා මිනිස් මොලේ. මේක වැරදි. පළවෙනියටම මිනිස් මොලේ නියුරෝන කොච්චරක් තියෙනවද කියලා අපි හරියටම තාම දන්නේ නැහැ. දල අදහසක් තියෙනවා බිලියන 100ත් බිලියන 120ත් අතර ප්‍රමාණයක් වැඩුණු මිනිසෙකුගේ කියලා. දල අදහසක් පමණයි තියෙන්නේ තාමත්. ඒක පළවෙනි කාරණේ. හැබැයි දෙවෙනි කාරණේ ඊට වඩා බරපතලයි. මේ සියලුම නියුරෝන සක්‍රියයි. ඉතින් මෙන්න මේ 10%ක් පමණයි සක්‍රිය කියන එකට විරුද්ධව තියෙන ප්‍රබලම ඒක අපි දන්නවා හොඳටම දන්නවා සක්‍රියයි කියලා හැම නියුරෝනයක්ම. නමුත් මේකට විරුද්ධව තියෙන ප්‍රබලම සාධක සාක්ෂිය තමයි සිනැප්ටික් ප්‍රූනින් සහ ඒපොප්ටෝසිස් කියලා තියෙනවා. අපේ මොලේ යාන්ත්‍රණ දෙකක් තියෙනවා. අපේ මේ හියුමන් මෙකැනිසම් එකේ අපේ මේ ජීව ක්‍රියාවලිය තුළ යාන්ත්‍රණ දෙකක් තියෙනවා. ඔන්න වගේ සිනැප්ටික් ප්‍රූනින් සහ ඒපොප්ටෝසිස් කියලා. මේ සිනැප්ටික් ප්‍රූනින් කියලා කියන්නේ පාවිච්චි වෙන්නේ නැති නියුරෝන අතර තියෙන සබඳකම් මකලා දාන ක්‍රියාවලියක්. පාවිච්චි වෙන්නේ නැත්නම් මකලා දානවා. ඊළඟට ඒපොප්ටෝසිස් කියලා කියන්නේ පාවිච්චි වෙන්නේ නැති නියුරෝන තියෙනවා නම් ඒවම තමන් විසින්ම නසා ගන්නවා. ඒ කියන්නේ ඒක හරියට සියදි නසා ගන්නවා වගේ තමයි මේ සෙල් එක ප්‍රෝග්‍රෑම් ඩෙත් එකක් කියලා කියන්නේ. එයාම ප්‍රෝග්‍රෑම් වෙලා නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ
10% පමණයි ඇක්ටිවේටඩ් කියන එක බටහිර විද්‍යාත්මකව නිවැරදි නැත. ඒක එකක්. අනිත් එක තමයි අපේ මේ ජීව යාන්ත්‍රණය කියන එක ශක්තිය මූලික කරගෙන හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ශක්තිය අවශ්‍ය ප්‍රමාණයට හැම තැනම ඊටාම ලස්සනට පාවිච්චි වෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අනවශ්‍ය ශක්තියක් කොහෙටවත් අනුයුක්ත කරලා නැහැ අපේ මේ ශරීරේ. එහෙම තැන් ඇති සමහර පොඩි පොඩි ඒවා. නමුත් දැන් 100ක් තියෙන එකකින් 10ක් විතරක් පාවිච්චි කරන දෙයකින් ඉතුරු ටික නිකන් 80ක් 90ක් ඔහෙ එල්ලලා තියාගෙන ඉන්නේ නැහැ. පාවිච්චි වෙන්නේ නැත්තම්. මොකද අමතක කරන්න එපා අපේ සිරුරේ බරෙන් 2% අපේ සිරුරේ මුළු බරෙන් 2% තමයි මොළය සාමාන්‍යයෙන්. 2%යි සාපේක්ෂ වශයෙන් ගත්තාම අනික් කොටස් 98ක් බරයි මොළය 2යි. 2%යි අපේ මොළය සාමාන්‍යයෙන් මුළු සිරුරෙන් ප්‍රතිශතයක් වශයෙන් බලපුවහම ප්‍රමාණය. නමුත් සිරුරේ මුළු ශක්තියෙන් 20%ක් පරිභෝජනය කරනවා අපේ මොළය. ඉතින් ඒ හින්දා ඔන්න ඔය මේ 10%යි ඕනම් උපරිමේ ඇක්ටිවේට් වෙලා තියෙන උපරිමයට සක්‍රිය වෙලා තියෙන නියුරෝන වල 10%යි කියන කොටස මිත්‍යාවක්. දැන් මම මොකද්ද එතකොට මගේ භාවනා කරද්දි මොළයට එන්නේ මොකද්ද කියලා කිව්වේ? මං එතනදී කොයි වෙලාවකවත් කිව්වේ නැහැ අපේ මොලේ තියෙන අනිත් කොටස් මම කිව්වේ එතන 5%කුත් 10%කුත් වගේ ප්‍රමාණයක් අපේ තමයි අපි පාවිච්චි කරන්න දන්නේ කියලා. අනිත් ටික පාවිච්චි වෙනවා අවිඥානිකව. මං එතනදී කතා කරලා තින්නේ මේ සිහිය පිළිබඳව ප්‍රශ්නයක්. එතනදී මං කතා කරලා නැහැ මේ මොලේ නියුරෝන කොටසක් වැඩ කරන්නේ නැහැ ඒක ඔහෙ එල්ලිලා තියෙනවා අපි භාවනා කරද්දී ඒක සක්‍රිය වෙනවා කියලා නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ මම ඒක ඔයගොල්ලෝ ආයෙත් බැලුවොත් බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න. දැන් ඔන්න මම කාඩ් එකක් දාන්නම්. ඒකේ මම කතා කරේ භාවනා කරද්දී කොහොමද මේ අපේ සවිඥානික කොටස ටික ටික එක්ස්පෑන්ඩ් වෙන්නේ. එහෙම නැත්නම් ටික ටික පළල් වෙලා පුළුල් වෙලා අර අවිඥානික කොටස් ග්‍රහණය කරගන්න පුළුවන් ආකාරයට මේ අපේ සිහිය කියන එක වර්ධනය වෙන්නේ කොහොමද භාවනාවෙන් කියන එක එතනදී කතා කරලා. එතනදී සක්‍රිය සහ අක්‍රිය කියලා කොටස් දෙකක් ගැන නෙමෙයි මම කතා කරලා තියෙන්නේ. ඔක්කොම සක්‍රියයි. නමුත් අපි සිහියෙන් පාවිච්චි කරන්න දන්නේ 5% වගේ ඉතා කුඩා ප්‍රමාණයක් කියලා තමයි මම මේ වීඩියෝෙදි කියලා තියෙන්නේ. අපි සිහියෙන් පාවිච්චි කරන කොටස අනිත් කොටස පාවිච්චි වෙනවා මොනවටද කියලා අපි දන්නේ නැහැ හැමදේම. සමහර ඒවා දැන් අපි ජීව විද්‍යාව හරහා දල දහසක් නියුරෝන විද්‍යාව හරහා දල දහසක් අපිට ගන්න පුළුවන්. අන්න ඒකයි මගේ මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ චිත්‍රපටයේ තියෙන ටිකක් වෙනස් අදහසක්. ඉතින් මේ වෙනස් අදහසට මම පෞද්ගලිකව වැඩි කැමති නැත. මොකද ඒක ඊට වඩා ඒගොල්ලොන්ට ඇත්තටම බටහිර විද්‍යාවේ දැනට තියෙන නියුරෝන විද්‍යාව දැනට තියෙන සංකල්පත් එක්ක ඒ මූවි එක හදන්න තිබ්බාකට තවත් ගැටලුවක්. මේ චිත්‍රපටියේ මම අර කලින් කිව්වා වගේ අපේ අසහාය නළුවෙක් වන මෝගන් ෆ්‍රීමන් මහතා ප්‍රොෆෙසර් නෝමන් කියලා තමයි එහෙම නැත්නම් මහාචාර්ය නෝමන් කියලා චරිතයක් තමයි මේකේ ඉන්නේ. ඉතින් එයා දේශනයක් දෙනවා පටන් ගද්දිම මේ චිත්‍රපටිය මේ දේශනෙන් ඇත්තටම පෙන්වන්න හදන්නේ ලුසීට මේ චිත්‍රපටිය වෙන්නේ මොකද්ද කියන එක අපිට සෛද්ධාන්තික අදහසක් ගන්න පුළුවන් විදිහට තමයි මෙතන මේ ඒගොල්ලෝ කතා ගොඩනගලා තින්නේ. එයා චිත්‍රපටිය තුල දිගටම මේ ප්‍රොෆෙසර් නෝමන් මේ කතා කරනවා අපේ මොළය ගැන. ඔය අතර ලුසීට අර පැත්තෙන් අර දේවල් වේගෙන යනවා. ඒ දෙන්න එක වෙලාවක එකතු වෙනවා. එහෙම කතන්දරයක් යන්නේ. එතකොට එයා කියන එකක් තමයි මෙන්න මෙහෙම ප්‍රොෆෙසර් නෝමන් එක තැනක මෙන්න මෙහෙම කියනවා. දැන් කතාවේ හැටියට මෙයා ලෝකේ ඉන්න ඉහළම තලයේ නියුරෝන විද්‍යාව සහ මේ මොලේ පිළිබඳව අධ්‍යයනය කරපු විශාල විද්‍යාඥයෙක් ඉතින්. ඉතින් මෙයා කියන දේ තමයි එක නියුරෝනයක් ඇත්නම් ඔබ ජීවියෙක්, නියුරෝන දෙකක් ඇත්නම් ඔන්න ඔබ චලනය වෙන්න පටන් ගන්නවා කියලා. පළවෙනි කාරණේ අපි ඒක වචනාර්ථයෙන් නොගත්තත් වචනාර්ථයෙන් ගත්තොත් එහෙම කොහොමත් අවුල්. නියුරෝන දෙකක් තිබ්බට චලනය වෙන්න බෑ. ඕකේ ජීවියෙකුට දෙකක් මදි ඊට වඩා ලොකු කතන්දරයක් චලනය වෙනවා කියන එක. අපි ඒක වචනාර්ථයෙන් නොගනිමුකෝ. එයා කියනවා ඇත්තේ එකක් තිබ්බොත් ඔබ ජීවියෙක් එතනින් එහාට වර්ධනය වෙනකොට ඔන්න එහාට මෙහාට චලනය වෙන්න පුළුවන් කියන අදහස කියලා අපි හිතමුකෝ. එක දෙක කියන එකට අපි ඇලුන් නැතත්. හැබැයි මෙතනත් පොඩි අවුලක් තියෙනවා. ලොකු අවුලක් කියලා කියන්නත් පුළුවන්. එක නියුරෝනයක් තිබුණොත් ඔබ ජීවියෙක් කියන ප්‍රකාශය විද්‍යාත්මකව අවලංගු ප්‍රකාශයක්. හේතුව තමයි ජීවීන් ඉන්නවා නියුරෝන නැති. නියුරෝන සහ සුෂුම්නා පද්ධතියක් හෝ නියුරෝන ස්නායු ජාලා හෝ නියුරෝන හෝ කිසිම දෙයක් නැති ජීවීන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් ට්‍රිචෝප්ලැක්ස් කියන ජීවියාට එක නියුරෝනයක්වත් නැහැ මුළු සිරුරේම. නමුත් ජීවියෙක් විදිහට තමයි අපි සලකන්නේ. ඔන්න එතනත් ඔන්න තව අවුලක්. ඊළඟට මට තවත් තියෙනවා මේ සම්බන්ධ ගැටලු. සායන්න ඕන මිත්‍රවරුනි මං කියවනේ දැන් අද මේ මූවි එකේ මුල හරිය මම මේක මුල හරිය කතා කරනකොට
ඔගොල්ලෝ සමහරට හිතන්න පුළුවන් ඉතින් ඇයි එහෙනම් මේක නොබලා මැරෙන්න එපා කියලා අපිට කියන්නේ කියලා. එහෙම කියන්නේ මේක දැන් වෙලා තියෙන්නේ ගොඩක් අය මේක මැරෙන්න කලින් බලලා ඉවරයි දැන්. දැන් මට සිද්ධ වෙලා තියෙනවා මේකට චුට්ටක් පහදලා දෙන්න සහ මේක චුට්ටක් අපි කියනවා සුද්ධ කරලා දාන්න පොඩ්ඩක් මේ ගැන මේකෙන් ඇවිල්ලා තියෙන සමහර වැරදි අදහස් මොකද මට සමහර අය කියලා තිබ්බයි වගේ පණිවිඩය වල අපේ මොලෙන් 10% නේද පාවිච්චි කරන්නේ සක්‍රිය වෙලා තියෙන 10% නේද ඊටු ටික අපි සක්‍රිය කරගන්නේ කොහොමද ඔය වගේ ඉතින් මට අවශ්‍යයි මේ ඒවා ටිකත් පොඩ්ඩක් සුද්ධ කරලා දාලා සහ මේක මේ මූවි එක වෙන තව පැති වලින් අපිට බලන්න පුළුවන් මේකේ තව සුන්දර පැත්තක් තියෙනවා අපි එතන යමු තව ටිකකින් කොහොම නමුත් තව මට ගැටලුවක් ඔන්න මේ ගැටලුව. ඉතින් මහාචාර්ය නෝමන් එක්තරා අවස්ථාවක් කියනවා මේ ඩොල්ෆින් කියන සත්වයාට පුළුවන් කියලා ඩොල්ෆින් කියන සත්වයා මිනිසාට වඩා කාර්යක්ෂම ලෙස තමාගේ මොළය පාවිච්චි කරනවා කියලා. ඒකට හේතුවක් වශයෙන් එයා එක හේතුවක් වශයෙන් ගෙනහැර දක්වන දේ තමයි මේ ඩොල්ෆින්ට තියෙනවා තමාගේ මේ ජීව විද්‍යාත්මකවම ගොඩනැගිච්ච සෝනා සිස්ටම් එකක් කියලා. ඒකට එකෝලොකේෂන් කියලාත් කියනවා. සෝනා සිස්ටම් එකක් කියලා එහෙම නැත්නම් එකෝලොකේෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ මේ ශබ්දය භාවිතා කරමින් තමාගේ පරිසරය අඳුනා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඩොල්ෆින් කෙනෙක් මෙහෙම කරලා ඒ ශබ්දයක් නගලා ඒ ශබ්දය ගිහිල්ලා පරාවර්තනය වෙලා එන ආකාරය අනුව තැන් තැන් වල ඒ ඩොල්ෆින්ට පුළුවන් අඳුනා ගන්න මොන වගේ වස්තුන්ද තියෙන්නේ කොච්චර ඈතින්ද තියෙන්නේ. එන එකෝලොකේෂන් සිස්ටම්ස් කියලා අපි කියනවා. දැන් පළවෙනි කාරණේ මේක මෙහෙම වෙලා තියෙන්නේ ඩොල්ෆින් මිනිසාට වඩා මොලේ හොඳට පාවිච්චි කරන හින්දා නෙමෙයි මේ හැම සිස්ටම් එකක්ම මේ අපේ ගාව තියෙන සියලුම දේවල් මේ අපේ ජීව විද්‍යාත්මක පද්ධතින් වල තියෙන සියලුම දේවල් දැනට අපි දැනට සමස්තයක් වශයෙන් පිළිගන්න බටහිර විද්‍යාත්මක රාමෝකින් අපි පිළිගන්න කතන්දරේ තමයි මේව හැදිලා තියෙන්නේ මේ අපේ පරිසරයේ තියෙන විවිධාකාර අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි මේව නිතර වෙනස් වෙවි හැදෙන්නේ. කිසිම දෙයක් නැහැ ඉවත දාන්න පුළුවන් කියලා. ඉතින් දැන් අපි මේ වෙනකොට පාවිච්චි කරන නැති දේවල් තියෙනවා නම් ඒව ඉදිරියට යනකොට නැති වෙලා යන්න ඕන ටික අපේ සිරුරු වලින් ඒ වගේම වැඩිපුර පාවිච්චි කරන දේවල් තියෙනවා නම් ඒවා විවිධාකාර විදිහට වර්ධනය වෙනවා. ඔහොම තමයි යෝග යන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඩොල්ෆින්ට ඒ විදිහේ සිස්ටම් එක පිළිහිටලා තියෙන්නේ ඒ ඩොල්ෆින් කියන සත්වයා පරිණාමීය ක්‍රියාවලිය තුළදී ආපු ඒ ඩොල්ෆින් කියන සත්වයාට ආපු විවිධාකාර පාරිසරික බලපෑම් විවිධාකාර අභියෝග නිසා තමයි ඒක ගොඩනැගිලා තියෙන්නේ. එහෙම නැතුව එයා අලුත් එකක් පාවිච්චි කරනවා විශේෂ එකක් අපිට වඩා හොඳට මොලේ පාවිච්චි කරනවා කියන එක නෙමෙයි. ඊට වඩා වෙනස් ක්‍රම අපිට තියෙනවා. ඊට වඩා වෙනස් ක්‍රම ඩොල්ෆින්ට තියෙනවා. අනිත් එක ඩොල්ෆින් කියන සතා විතරක් නෙමෙයි මේ ඉකෝලොකේෂන් කියන එක සාමාන්‍යයෙන් සත්ත්ව වර්ග සත්තු නෙමෙයි සත්ත්ව වර්ග 23කට විතර තියෙනවා. උදාහරණයක් වශයෙන් වවුල් වලට උනත් තියෙනවා. වවුල්ලුත් වර්ග ගොඩාක් ඉන්නෝනේ ජීව විද්‍යාත්මක. දැන් අපි වවුලා කියපු ගමන් ඔයගොල්ලෝ එක වවුලෙක් හිතන්න එපා. වවුල් වර්ගත් ගොඩක් ඉන්නවා. ඉතින් මම කිව්වේ ඒකයි ප්‍රධාන වර්ගම 23කට තියෙනවා. 23කට හරි 24කට හරි තියෙනවා. 23කට මට මතක විදිහට. ප්‍රධාන වර්ග 23කට තියෙනවා ඉකෝලොකේෂන් කියන මේ හැකියාව. ඉතින් ඒක මේ මහ විශාල හැකියාවක් නෙමෙයි ඒක සත්ත්ව වර්ගය ගොඩනැගිච්ච විදිහ අනුව එයාලට ලැබිලා තියෙන හැකියාවක්. ඉතින් ඔන්න ඔතනදීත් ඔන්න මට එකඟ වෙන්න අමාරුයි මේ මහාචාර්ය නෝමන් කියන කොටස. ඒතකොට දැන් මම කිව්වා වගේ මේ කතන්දරේ විද්‍යා ප්‍රබන්ධ කොටස තවත් මේ පැත්තටම යනවා. ඉතින් ඔය වගේ තියෙනවා. සිනමා කලාත්මක ගුණය තියෙන අවස්ථා ගොඩක් තියෙනවා මේ චිත්‍රපටියේ. උදාහරණයක් වශයෙන් ගොඩක් තැන්වලදී මේ සංකේතීමය දර්ශන මේකේ පෙන්වන අවස්ථා තියෙනවා. සමහර අය කියනවා මේ සංකේතීමය දර්ශන හරිම ලදරු ඒවා කියලා. ඒක සාධාරණද නැද්ද කියන එක මම ඕගොල්ලන්ට හිත තියන්න. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ලූසි බොහොම කරදරකාර තත්වයකට කරදරකාරී වාතාවරණයකට පත් වෙන්න ඒ උගුලකට වගේ අහු වෙන්න යනකොට ඒගොල්ලෝ පෙන්නනවා මීයක් උගුලකට අහු වෙන්න යනවා වගේ එක පොඩි දර්ශන අතරින් පතර දාලා පෙන්නනවා. ඉතින් අන්න එහෙම සිනමා කලාත්මක දෘෂ්ටි කෝණයකින් බලද්දි මේකේ මේ බොහොම ලස්සන මම කැමති ඒකේ තියෙන සංකේතීමය කොටස් වලට පොඩි ක්ලිප්ස් පොඩි කොටස් තියෙනවා. මේ මූලික කතාවට කිසිම අදහසක් නැහැ. හැබැයි අපිට පෙන්නනවා නිකන් ගොඩක් වෙලාවට සබා දහමේ වෙන දේවල් සත්තු අතර වෙන දේවල් රෞද්‍ර සත්තු මුදු මොලොක් සත්තුන් ආහාරයට ගන්න පන්නන අවස්ථා ඔය වගේ විවිධාකාර පොඩි දේවල් දාලා හරි ලස්සනට මේක ඒ වගේ ඒවා කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සිනමා කලාත්මක දෘෂ්ටි කෝණයෙන් බලද්දි තවත් සමහර ලස්සන දේවල් කීපයක් තමයි සමහර දේවල් වලට දාලා තියෙන අවධානය. සමහරවිට කුඩා දේවල් වලට පවා දාලා තියෙන අවධානය. ඒ කියන්නේ චරිතයක් නිර්මාණය කරනකොට මේ කුඩා දේවල් පවා වැදගත් වෙනවා. පෞද්ගලිකව මට දැන් මම චිත්‍රපටයක් හරි මොන හරි බලනකොට ඒ චරිතය අඳින ඇඳුම් හරි ඒ චරිතය පාවිච්චි කරන දේවල්
ඒ සියලු දේ දෙබස් කියන විදිහ ඒ සියලු දේ මම සාමාන්‍යයෙන් විඳින කෙනෙක්. එතකොට චරිතයක් ඉතා ලස්සනට හදනකොට පොඩි දේවල් වලට පාව අවධානයක් යොමු කරන්න ඕන. උදාහරණයක් වශයෙන් බලන්න මෙන්න මේ කොටසේදී ඕගොල්ලෝ වෙන ලුසි මෙන්න මෙතනදී මේ බ්‍රීෆ් කේස් එකක් අරින ස්ථානයක් බ්‍රීෆ් කේස් එකක් අරින්න උත්සාහ කරන ඒකේ මුර පදේ එහෙම නැත්නම් පාස් කෝඩ් එක මේ එතනට ඇතුල් කරන කොටසක් තියෙන්නේ. ඒකේදී ඔයගොල්ලන්ට පේනවා ලුසිගේ නියපොතු. මේ බලන්න මේ නියපොතු වල ගාලා තියෙන නියාලේපන නිකන් කැඩිලා බින්දිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මං හරි ආසයි ඒ ලක්ෂණයට මොකද එතන පෙන්නනවා එයා සමහරලාට සතියකට විතර කලින් නියාලේපන ගාලා හරි සති කීපයකට කලින් ගාලා හරි ඒවා දැන් මෙයා වෙලා ගිහිල්ලා ඒක නිකන් ෆොටෝ ෂූට් එකකට එහෙම නැත්නම් ඡායාරූප ගන්න සැසියකට ආපු මොඩල් කෙනෙක් හරි එහෙම නැත්නම් නිරූපණ ශිල්පිනියක් විදිහට එනවා නම් ඔක්කොම ලස්සනට හදාගෙන එනවා වෙනුවට මේ නිතර ජීවත් වෙන කෙනෙකුගේ අතේ ඇඟිලි වගේ මේ ඇඟිලි පේනවා. ඉතින් මම ඒ වගේ කොටසට මේ කොටසට මම කැමතියි. වගේ පොඩි තව පොඩි දේවල් වලට අවධානය දාපු අවස්ථා තියෙනවා. මම අගය කරලා සලකනවා මේ කොටස. ඔය අතරම ඒ වගේම පොඩි අඩුපාඩුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ආයෙත් මං අතන් එනවා දැන්. මම පෞද්ගලිකව කැමති දැන් කතාවක විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියන විද්‍යා ප්‍රබන්ධනේ ඕනෑම කතාවක ඒ කතාව ගොඩනංවන විශ්වයක් ගොඩනංවන පෘථිවියක් ඒක ගොඩනංවන සමාජ දේශපාලන වාතාවරණයක් අවුරුද්දක් ඔක්කොම තියෙනවනේ. එතකොට මම දකින දෙයක් පෞද්ගලිකව සිනමා නිර්මාණයකදී ඒ ගොඩනංවලා තියෙන අපි කියන රෙෆරන්ස් පොයින්ට්ස් කියලා කියන්න පුළුවන්. ඒ ගොඩනංවලා තියෙන ඒ වාතාවරණේ වැඩ කරන දේවල් ඒ විදිහට වැඩ කරන්න ඕන මූවී එක ඇතුලේ වුණත්. එහෙම නැත්නම් ඒක මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගොඩාක් රසවත් නෑ මට එතකොට. එතකොට මට ටට්ටක් ගාලා මම ඒකට කියනවා ඒකේ තියෙන අඩුපාඩු. ඒකේ හිල් ටික පේනවා ටට්ටක් ගාලා. එතකොට මට ඒක රස විඳින්න පොඩ්ඩක් අමාරු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ එක්තරා අවස්ථාවකදී මේ චිත්‍රපටි මුලම හරියේදී මේ ප්‍රසිද්ධියේ මිනිස්සෙක්ට වෙඩි තියලා මරනවා. ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන මිනිස්සෙක්ට. වෙඩි තියලා මරපුවාම මේ හෝටලයක් ඉදිරිපිට වෙන්නේ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඊට පස්සේ මේ හෝටලේ ඇතුලේ මහා විශාල සිදුවීමකුත් යනවා මේ ලුසි සමග. ඒ ලුසි හෝටලයට අල්ලගෙන ගිහිල්ලා අර මං කිව්වේ මුලදී පැටලෙනවා කියලා නරක දෙයකට අල්ලගෙන ගිහිල්ලා හෝටලේ ඇතුලේ මේ පැයක විතර කතන්දරයක් එතන සිද්ධ වුණා. මූවී එකේ පැයක් යන්නේ නැහැ කොටස. නමුත් අපිට තේරෙනවා පැයක විතර කාල පරාසයක විච්ච දෙයක් වගේ පේන්නේ ඒක. එතකොට කවුරුත් පොලිසියට කතා කරේ නැද්ද? ඇයි හෝටලේට පොලිස් සයිරන් එක්කවත් සද්දයක් ඇහුන්නේ නැත්තේ? ඔන්න ඔය වගේ මේ දැන් එතන ඔපරේට් වෙන්න ඕනේ, එතන ක්‍රියාත්මක වෙන්න ඕන සමාජ නීති ටිකක් තියෙනවනේ. ඒ ටික සම්පූර්ණ නොසලකා හැරලා තියෙනවා. ඉතින් ඒක පස්සෙත් වෙනවා ලුසි එක්තරා අවස්ථාවක ප්‍රසිද්ධියම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ට වැඩි තියලා මරණ අවස්ථාවක් එහෙම තියෙනවා. අපි ඒව කතා කරමු ඊට තව ටිකකින් ඉස්සරහට. මොකද මට ඒ කැලිත් එනවා. නමුත් වැඩි තියෙන කොටසක් එහෙම තියෙනවා. ඉතින් ඒව වුණත් වටාපිටාව ඉන්න මිනිස්සු පුදුම වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ පොලිසියට කතා කරන්නේ නැද්ද? ඔය වගේ. උදාහරණයක් වශයෙන් මේ කොටස බලන්න. තවත් පොඩි මේගොල්ලෝ මං කිව්වේ අර ඉස්සලා කිව්වා වගේ මේ කතා කරන සමාජ දේශපාලන වාතාවරණය සහ ඒ කාලේ තියෙන තාක්ෂණයට සාපේක්ෂව බලද්දි මෙන්න බලන්න මෙතනදී දැන් මේකේ හැටියට ලුසි ඊටම දියුණු මොලයක් සහිත පුද්ගලයෙක් බවට වර්ධනය වෙලා ඉන්නේ අර බෙහෙත නිසා. එතකොට එයාට තොරතුරු දත්ත ඉතා විශාල වේගෙන් අරගෙන ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. හරි මට තේරෙනවා ඒ කොටස මං එකඟයි ඒකත් එක්ක. හරි අපි හිතමු ඒක හරි. හැබැයි එයා පාවිච්චි කරන පරිගණකයේ වේගය බලන්න. ලුසි කොච්චර වේගවත් වුණත් පරිගණකයක් මෙච්චර වේගවත් වෙන්න බෑ අපි ගහ දෙන කිසිම පරිගණකයක් මේ මොහොතේදී. තව එක්තරා අවස්ථාවක ලුසි මේ විද්‍යාඥයෝ පිරිසක් ඉස්සරහා එක පාට අහසේ දෙයක් මවලා පෙන්වන කොටසක් එහෙම තියෙනවා. එතනදී වුණත් ඒ විද්‍යාඥයෝ පුදුම වෙනවා මදි මට පෞද්ගලිකව. ඒ කියන්නේ මම ඒගොල්ලෝ දිහා බලනකොට ඒ ඉන්න නළුවෝ ඒකට දක්වන ප්‍රතිචාරය ඊට වඩා හරි පුදුමයක් වෙන්න ඕන යාලට. ඉතින් ඒ වගේ ඔය වගේ මේ ලුක් බෙසාන් කියන්නේ ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. මම මේ එතුමාට අපි කියන කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා. එහෙම නැත්නම් මේක මේ ඉතාම හොඳ හිතින් මේක කරන්නේ පහත දාන අරමුණෙන් නෙමෙයි හොඳ චිත්‍රපටයක් ඒතකොට නිර්මාණය කරලා තියෙනවා. නමුත් අර ඒ වගේ මේකේ ඒ වගේ පොඩි අඩුපාඩුත් තියෙනවා. හරි. දැන් මේ ප්‍රශ්න ගොඩක් ඒවට විසඳුම් තියෙනවා. මේ විශේෂයෙන් මුලදී මම කියපු සංකල්පයට ලොකු විසඳුමක් තමයි මේගොල්ලෝ මේක මේ මොළය සක්‍රිය වීම අක්‍රිය වීම කියන තැන වෙනුවට මේ අපේ සිහිය කියන තැන
කතා කරා නම් මං හිතනවා මේ චිත්‍රපටියේ මේගොල්ලෝ කියන්න හදන්නේ මේ ඇත්තටම සිහිය පිළිබඳව කියලා. ඉතින් මේ චිත්‍රපටියේ දෘෂ්ටි කෝණය මොලේ සක්‍රීය අක්‍රීය නියුරෝන කියන තැන වෙනුවට සිහිය කියන තැනට අපි වෙනස් කරොත් මේ කතන්දරේ හරි සුන්දර කතන්දරයක් බවට පත් වෙනවා. මොකද ඒක මං හිතනවා ගොඩාක් පෙරදිග දැනුම් පද්ධතීන් මම මේ කතා කරන්නේ ඉන්දියානු ඒවා විතරක් නෙමෙයි චීන දැනුම් පද්ධතීන් ජපානයේ තියෙන දැනුම් පද්ධතීන් ඔය වගේ මේ පෙරදිග කරේ තියෙන දැනුම් පද්ධතීන් ගොඩකට ඒ විතරක් නෙමෙයි සමහර ලාවට මැද පෙරදිග උනත් ඒ කාලේ තිබුණ දැනුම් පද්ධතීන් වලටත් සමහර ඒවාට සම්බන්ධ වෙනවා. අපිට එක එකෙන් පහදන්න පුළුවන් අපි කීපයක් විතරක් බලමු. නමුත් ඒ වගේදී උනත් පොඩි විසංවාද තියෙනවා මේ චිත්‍රපටයේදී. ඒකයි මම මේක මේ මගේ කියවන ගොන්නට නොදා හිටියේ කලින්. මොකද ඒ වගේ බලද්දී උනත් මේ චිත්‍රපටිය අරගෙන ගිහිල්ලා තියෙන විදිහේදී මේ කතාව ගෙනියලා තියෙන විදිහේදී විසංවාදයන් තියෙනවා. සමහරట్లాට මම කැමති ප්‍රමාණයට වඩා විසංවාදයන් තියෙනවා. නමුත් අපි ඒවත් ටිකක් බලමු. නමුත් අපි මේ පැත්තට හරවමු පොඩ්ඩක් දැන්. හරි. දැන් අපි මේක අපි වෙනස් කරන්න යනවා. බටහිර විද්‍යාත්මක රාමුව වෙනස් කරලා අපි බලනවා වෙන රාමුව වලින් දැන් බලන්න යන්නේ අපි. ඉතින් මේකේ ලුසි ලස්සන දෙබස් ටිකක් කියනවා. දැන් එක දෙබසක් තමයි එක වෙලාවක කියනවා. ඕගොල්ලන්ට මතක ඇති සමහරට බලපු කට්ටියට මතක ඇති එක්තරා වෙලාවක මෙයා මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ මේ මාෆියාවේ ප්‍රධානියාගේ අත් දෙකට මෙහෙම පිහි දෙකකින් අනිනවා. පුටුවටම මෙහෙම තියලා ඉද්දී අනිනවා. ඉතින් මෙතනදී ලුසි අර මිනිස්සයාට කියන දෙයක් තමයි ඒ පුද්ගලයාට කියන දෙයක් තමයි ඇත්තටම මගේ මොලේ මට දැන් ගොඩාක් දකින්න පුළුවන් නිසා මේක වැඩ කරනදී මට දකින්න පුළුවන් නිසා මට තේරෙනවා අපි බවට පත් වෙලා තියෙන හේතුව හරිම ප්‍රාථමිකයි කියලා. ඒ කියන්නේ මේ මිනිසා කියන සත්වයා මිනිසා කියන රාමුව තුළ රැඳිලා ඉන්න හේතුව හරි ප්‍රාථමික දේවල් කියලා. ඒකල අහනවා අර මිනිස්සයාගෙන් උඹට තේරෙනවද මං කියන එක කියලා. ඒ මිනිස්සයාට ඒක තේරුම් ගන්න කිසිම අදහසක් නැහැ. මිනිහාගේ අත් දෙකට දැන් පිහි දෙකකින් ඇනලා තියෙන්නේ. මිනිහා සෑහෙන වේදනාවකින් ඉන්නේ. එතකොට ලුසි කියනවා මට තේරෙනවා ඔබ ලොකු වේදනාවකින් ඉන්නේ. ඔන්න ඕක තමයි කතන්දරේ. වේදනාව නිසා සත්‍ය දැකීමෙන් ඔබ වැළකෙනවා. වේදනාව විසින් ඔබ සත්‍ය දැකීමෙන් වළකනවා කියලා කියන ඇත්තටම. මෙන්න මේක තමයි ගොඩාක් පෙරදිග දැනුම් පද්ධතිවල මූලය කියලා කියන්නත් පුළුවන්. මේක බුදුන් වහන්සේ ගොඩනගපු බෞද්ධ දැනුම් පද්ධතිය විශාල වශයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ දුක්ඛ කියන සංකල්පය. ඒ කියන්නේ මේ දුක සහ වේදනාව කියන ඒවා ගැන තමයි මේ අපිට සත්‍ය දැකීම වැළක්විලා තියෙන එක හේතුවක්. මේ වේදනාව කියන ඒවා බෞද්ධ දැනුම් පද්ධතිය සුඛ දුක්ඛ කියන හැම පැත්තටම යනවා. සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හොඳ දෙයක්, පොසිටිව්. එහෙම නැත්නම් ධනාත්මක විදිහේ වේදනාවක්. ඊළඟට ඍණාත්මක විදිහේ වේදනක් තියෙනවා. ඔය දෙකම තියෙනවා. ඍණාත්මකයට අපි කැමති නැහැ, ධනාත්මකයට අපි කැමති. එතකොට බෞද්ධ දැනුම් පද්ධතියේ මේ වේදනාව වගේ වචනයක් හැම පැත්තටම වැඩ කරනවා. දෙපැත්තටම. කොහොම නමුත් මේ දුක්ඛ වේදනා සහ වේදනා නිසා තමයි අපි මේකේ මේ මනුස්සයා කියන ප්‍රෝග්‍රෑම් එකේම අපි දුවන්නේ. ඉතින් මේ මිනිසා කියන මේ මනුෂ්‍යයා කියන ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට කැඩෙන්න ඕන නම් අන්නේ මේ දුක්ඛ මේ වේදනා කියන දේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා අපි නිවැරදි පරිදි දකින්න ඕන කියන එක තමයි බෞද්ධ දැනුම් පද්ධතිය සහ තවත් දැනුම් පද්ධතීන් වල පෙරදිග විද්‍යා දැනුම් පද්ධතීන් වල තියෙනවා මීට සමාන සංකල්ප ටිකක් තියෙනවා. ඉතින් එතකොට ඔන්න මම පොඩ්ඩක් මතක් කරන්නම් බලලා නැති කට්ටිය බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ කියලා මම පොඩි සීරීස් එකක් කරගෙන යනවා. දැන් වීඩියෝස් 3ක් විතර අපි කරලා තිනවා. බලලා නැත්නම් පොඩ්ඩක් බලන්න. සමහර අය පොඩ්ඩක් පටලගෙන තිබ්බා මේක මේ මම බෞද්ධ දැනුම් පද්ධතිය සහ බටහිර විද්‍යාව සම්බන්ධ කරන එකක් කියලා. ඉතින් බලපු කෙනෙක් දන්නවා එහෙම නෙමෙයි ඒක එතනදී මම කරන්නේ. මම ඇත්තටම තාක්ෂණික පැතිකඩ කියලා අදහස් කරන්නේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එක කියන එක. ඒ කියන්නේ ඕනෑම දැනුම් පද්ධතිය ගොඩක් දැනුම් පද්ධතිය වල ටෙක්නිකල් ඇස්පෙක්ට් එකක් තියෙනවා. ඉතින් මම ඒ ඇස්පෙක්ට් එක විතරයි ඒ පැතිකඩ පමණයි ගෙනත් පෙන්නන්නේ. ඒක කොහෙටවත් සම්බන්ධ කරන්නේ නෑ මම එතනදී. පොඩ්ඩක් බලන්න නැති කට්ටිය සමහරලාට ඕගොල්ලන්ට බෞද්ධ දැනුම් පද්ධතියේ මේ පැතිකඩ පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. ඒ ටිකක් අපි තාම ඉස්සරහට කරගෙන යන එකක් ඒක. කොහොම නමුත් ඔන්න ඔය වගේ දේවලුත් ඕකේ ඔය චිත්‍රපටියේ තියෙනවා. ඔය වගේම එක්තරා අවස්ථාවකදී ලූසි කියනවා මේ වෙලාවේ මට බයක් දැනෙන්නේ නෑ. මට ශෝකයක් දැනෙන්නේ නෑ. මට සතුටක් දැනෙන්නේ නෑ. මාව මිනිස්සෙක් විච්ච සියලුම දේවල් නැති වෙගෙන යනවා කියලා. එතකොට මෙන්න මේ සංකල්පයේ සමහර ඉන්දියානු දැනුම් පද්ධතීන් වල තියෙනවා. ඒ කියන්නේ අපි මේ වෙලාවේ හදාගෙන තියෙන සියලුම සමාජ බන්ධන සියලුම ආකාරයේ බැඳීම් මේ සියලුම ආකාරයේ බැඳීම් කියනකොට මෙතනදී අයිති වෙනවා තමා ජීවත් වෙන ආකාරය පවා. මම මේ කියන එක පොඩ්ඩක් මම තව පැහැදිලි කරන්න. මම විශේෂයෙන් කතා කරන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ඉන්නවා අගෝරි කියන ආගමික නිකායක් කියන්නත් බෑ. ඒක අගෝරි කියන
යෝගීන් කොටසක්. මේ අගෝරි කියන යෝගීන් කොටස හරිම පිළිකුල් සහගතයි. අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයට මේ අගෝරි කියන යෝගීන් අතිශය පිළිකුල් සහගත වැඩ කරන කට්ටියක්. පිළිකුල් සහගත කියලා අදහස් කරේ මං අන්න ඒකයි. අපිට පිළිකුල් වෙන්නේ අපි හදාගෙන තියෙන මේ සමාජ චාරිත්‍ර වාරිත්‍ර විධික්‍රම පිරිසිදුකම ඔය සියල්ල බිඳ දාලා ඒගොල්ලොන්ගේ විදිය. ඒගොල්ලෝ කියන්නේ අපි මේ ඔක්කොම නැති කරන්න ඕන කියලා. මේ ඔක්කොම නැති කරපු ගමන් තමයි අපිට සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. ඉතින් මම එකයි කිව්වේ ඒව ගැන ඔයගොල්ලෝ ටිකක් හොයලා බලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි. ඒගොල්ලෝ මේ ලූසි මේ කියන විදිහට මේ මිනිස්සයා ලෙස මේ වෙලාවේ බැඳිලා තියෙන රාමු සියල්ල කඩා බිඳ දානවා එක පාට ඒගොල්ලෝ. හරිම භයානක විදිහක් ඒක. ඒ ඉන්දියාවේ ඉන්දියානු දැනුම් පද්ධතින් වල මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ කතාව තමයි සත්‍ය අවබෝධ කරගන්න ඔබට පාරවල් දෙකක් තියෙනවා. දකුණු අත සහ වම් අත. දකුණු පාර සහ වම් පාර. දකුණු පාර දිගයි. ගොඩක් ආරක්ෂා සහිතයි. ගොඩක් කල් යනවා. ටික ටික තමයි ඔයාට දැන් තියෙන මේ හියුමන් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් මේ මනුෂ්‍ය යාන්ත්‍රණය මේ තියෙන සමාජ බන්ධන මේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර විදි මේ තියෙන සිතුම් පැතුම් සියල්ල ටික ටික තමයි නැති කරගෙන ගිහිල්ලා ඔන්න ඔයා අමුතුම තලයකට පිවිසෙනවා ආධ්‍යාත්මිකව. ඕක දකුණු පැත්තේ පාර මම වම් පැත්තට පෙන්ලා තියෙන හැබැයි සමාවෙන්න ඕන. නමුත් ඕක එක පාරක්. හැබැයි අනිත් පාර කෙටි. හැබැයි හරිම අන්තරාදායකයි. හැබැයි කෙටි වගේම කෙටි කියලා අදහස් කරේ ඉක්මනට මේ මනුෂ්‍යයා කියන ප්‍රෝග්‍රෑම් එක කඩලා විඳලා ආධ්‍යාත්මික තලවල ඉහළට යන්න පුළුවන් කියලා කියනවා. ඒගොල්ලෝ තමයි ඔය අගෝරි කියලා කියන්නේ. ඒගොල්ලෝ ටක් ගාලා ඔයගොල්ලෝ දැක්කොත් එහෙම ඒගොල්ලෝ කරන වැඩ මට කියන්න අමාරුයි මේ වීඩියෝ එක ඇත්තටම. මොකද ගොඩක් අය බලනවා මේ මගේ එපිසෝඩ් එක දැන් බලන අය එක දේවල් කරද්දි බලනවා වෙන්න පුළුවන්. මම කැමති නෑ මේ කතන්දරේ වැඩිදුර ගෙනියන්න. කොහොම නමුත් ලුසි ඕක කියනවා. මොකද ලුසිටත් වැඩිපුර වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මොකද මේ බෙහෙතකින් තමයි මෙයාගේ මේ සිහිය කියන එක වෙනස් වෙන්නේ. මං දැන් ඔන්න කතාව මේ පැත්තට ගන්නකොට සිහිය කියලා වෙනස් කරා. අර මොළය දිගින් දිගටම සක්‍රිය වෙනවා කියන එකට වඩා මේ සිහිය එයාගේ දිගින් දිගටම වැඩි වීමක් වෙන්නේ. කියන පැත්තට මම දැන් අරන් තියෙන අපි කතා වුණානේ. ඉතින් ඔන්න ඒ වගේ සංගතභාවයකුත් අපිට පේනවා. ඕගොල්ලෝ තව ටික අගෝරිලා ගැන හොයලා බලන්න. හරිම පිළිකුල් සහගතයි සමහර වැඩ ඒගොල්ලෝ කරන. අන්තරාදායක වෙන්නේ මොකද? ඒවා කඩපු ගමන් එච්චර වේගෙන් කඩපු ගමන් පාර හම්බෙන්නත් පුළුවන් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් මානසික රෝගීන් යන ප්‍රමාණය වැඩි මේ පැත්තෙන් යන කට්ටිය. ඉතින් ওই පැත්තක් තියෙනවා. ඊළඟට මෙතන ලස්සන අවස්ථාවක් තියෙනවා මේ ලූසිට විවිධාකාර දේවල් විශ්වයේ තියෙන දේවල් ගෝචර වෙන අවස්ථාවක් අපිට පේනවා. විශේෂයෙන්ම මෙතනදී මේ ඉලෙක්ට්‍රොනික සංඥාරව මේවත් එහා මෙහා යන ඒවා මෙයාට පේනවා. ඉතින් මෙන්න මේකත් ගොඩක් සංගත වෙනවා. අපි මෙච්චර කල් කතා කරපු එක දේවල් එක දැනුම් පද්ධතියක් එකක් නෙමෙයි. ගොඩක් දැනුම් පද්ධති වල තියෙන එක්තරා දෙයක් තමයි මේ අපි කතා කරා විශේෂයෙන්ම මනසින් දත්ත රැස් කරනවා විශ්වය කියන කතන්දරේ. කියන්නේ මනස දියුණු කරගත්තාට විශ්වයේ තියෙන යාන්ත්‍රණ පේනවා කියන කතන්දරේ. ඉතින් මේ පේන ප්‍රමාණය සහ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවලුත් එක්ක ඒගොල්ලෝ වර්ගත් වෙනවා. ඍෂිවරු, මුනිවරු, මහා මුනිවරු, ඍෂිවරු ඔන්නෝම තියෙනවා පොඩි අපි කියන කැටගරිස් කියලා. එක එක ලෙවල්ස් එහෙම නැත්නම් මට්ටම් තියෙනවා. ඉතින් ඔය වගේ ලස්සන කොටසක් මෙතන තියෙනවා. හැබැයි ඔය වගේ මං කියවර මේ චිත්‍රපටයේ තියෙනවා මේ කිරි කලයට ගොම බින්දුවක් දැම්මා වගේ සිදුවීම් හැමතැනම තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන මේ ලස්සන දෙයක් පෙන්නලා ඊළඟට ඕගොල්ලෝ දකින්න ලුසි අත මෙහෙම දික් කරලා ඒවා මෙහෙම zoom in කරලා වගේ බලනවා. මෙහෙම ලොකු කරලා ඒ දත්ත කියවන්න. ඉතින් ආයෙත් මම කිව්වේ දැන් අච්චර දියුණු කරපු මනසකට ඇයි මොකටද අත ඔහොම ලොකු කරන්න? ෆෝන් එකකින් අපි පින්තූරයක් zoom කරනවා වගේ නේ. ඒක යාට මනසින්ම කරන්න පුළුවන් වෙන්න එපා. යා මෙහෙම ලස්සන ඉඳගෙන ඒ දත්ත මනසින්ම zoom වෙලා එනවා හැදුවනම් හොඳයි. ඒ මට පේන විදිහ ඉතින් ඔය වගේ අර මේකෙත් අර අපි ලස්සන පැත්තට ගෙනියන ගමන් මිනිහා හිටි ගමන් මේකේ අධ්‍යක්ෂකවරයා හරි රයිට් හරි ඔය ඔක්කොම එකතු වෙලා පොඩි කෝචක් වැඩක් දානවා මැදට. ඉතින් මට පොඩ්ඩක් අමාරුයි. එතකොට මම හිතනවා ඇයි එහෙම කරේ කියලා. කොහොමයි. නමුත් ඒ කොටසට මං හරි ආසයි. ඒ යාට එහෙමම විශ්වයේ විවිධාකාර යාන්ත්‍රණ පේන කොටසට මං හරි ආසයි. මොකද සිහිය දියුණු කරපු අයට එහෙම පේනවා කියන එක තමයි මගේ ගවේෂණවලදීත් සහ මම හම්බෙලා තියෙන වගේ අයත් එක්ක කතා බහ කරද්දී අපේ පරණ මූලාශ්‍ර වලට ගිහිල්ලා බලනකොට හැම එකම ඇත්තද නැත්තද කියන එක වෙනම කතන්දරයක්. ඔයගොල්ලෝ දන්නවා මගේ මුළු නාලිකාවම හැදිලා තියෙන්නේ මොන හරි දෙයක් අරගෙන ඒක ඇත්තද නැත්තද කියලා අපි සාකච්ඡා කරලා බලන අවස්ථාවල සංවාදවල ඉන්නේ. ඉතින්
කොහොම නමුත් ඒ වගේ තියෙන ඒ දේවල් එක්ක සංගත වෙනවා මේ ලුසිට මේ විශ්වයේ විවිධාකාර පැතිකඩ පේනවා සහ පේනවා කියන එක. ඔන්න ඔතනදී මේවා පාලනය කරන්න පුළුවන් කියන එක. දැන් ලුසි එක්තරා අවස්ථාවකදී ගුවන් තොටුපළක ඇවිදන් යනකොට එයාට පුළුවන් වෙනාගේ කොණ්ඩේ එහෙම ටට්ටක් ගාලා මාරු කරගන්න. පාට මාරු කරලා දික් කරලා සහ එයා පස්සේ වෙලාවක අවකාශයේ යමක් නිර්මාණය කරලා එහෙමත් පෙන්නනවා. ඉතින් මෙන්න මේවා අර අපි කිව්වා වගේ ඔය පෙරදි දැනුම් පද්ධති ඉන්න ලොකුවටම තියෙනවා. හැබැයි ඔතනදි මම චුට්ටක් මතක් කරන්න මෙන්න මෙහෙම එකක් අපි වැඩි කතා කරන්නේ නැති මාතෘකාවක් තමයි මේ මහායාන බුදුදහම. මහායාන බුදුදහමට අනුව බුදුන් වහන්සේට තියෙනවා කාය තුනක්. ශරීර වර්ග තුනක් තියෙනවා. ධර්මකාය, සම්භෝගකාය සහ නිර්මාණ කාය කියලා. ඉතින් ඒකත් හරි ලස්සන අදහසක් සංකල්පයක්. ධර්මකාය කියලා කියන්නේ නොනැසෙන සුළු විශ්වීය දැනුම සහිත කායක්. මුළු විශ්වය පුරාම් පැතිරුණ කායක් තියෙනවා බුදුන් වහන්සේ කියලා එක්කෙනෙක් නෙවෙයි බුද්ධ කායක්. ඒක එකක්. ඒක නොනැසී පවතිනවා හැම වෙලේම. ඒ නොනැසී පවතින කායේම දිගුවක් විදිහට තමයි නිර්මාණ කාය කියලා අපේ මේ භෞතික ලෝකයට ඒ දැනුම රැගෙන කායක් නිර්මාණය වෙලා එනවා කාලෙන් කාලට. ඔහොම තමයි බුදුවරු පහළ වෙනවා. ඒක සංකල්පයක් තියෙන හැර ලස්සනයි. ඒකත් ඉතින් හොයාගෙන බලනකොට අපි. නමුත් එතන නිර්මාණ කායදී කියන එකක් තමයි මේ මහායාන බුද්ධාවේ නිර්මාණ කාය කියන සංකල්පෙත් එක්ක නැත්නම් නිර්මාණ කායට පුළුවන් තමාගේ කාය කැමති පරිදි වෙනස් කරගන්න, තවත් පිටපත්මවන්න, කොපීස් ඕන තරම් ගහන්න, බුද්ධ ශේස්ත්‍ර ලක්ෂ ගානක එක සැරේ බුද්ධ කායට නිර්මාණ කායට පහළ වෙන්න පුළුවන්. මර ධර්ම කාය කියන බුද්ධ කාය නිර්මාණ කාය කියන ප්‍රමාණයට අරන් පහළ කරන්න පුළුවන් ඕන තැනක ඕන ප්‍රමාණයකට. ඔන්න ඔය වගේ සංකල්පයක් තියෙනවා. ඉතින් ඔන්න ඕකත් මේ මනස මේ සිහිය අපේ විඥානය සිහිය කියලා ගමුකෝ. සිහිය ওই ප්‍රමාණයට ඈතට දියුණු කරනකොට කරන්න පුළුවන් වෙන වැඩවලින් එකක් කියලා යමාහා පෙළහැර පෑම ඔය වගේ අපි දන්නවනේ ගොඩක් ඒවා තියෙනවනේ. ඉතින් ඒ වගේවත් මෙතන සංගත වීමක් අපිට දකින්න පුළුවන් ලුසි කියන චිත්‍රපටයේදී. ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානයේදී ලුසි කියනවා මම සියලු තැන හැම තැනම මම ඉන්නවා කියලා. I'm everywhere කියලා. එයා දන්නවනා පොඩි පණිවිඩයක් කියවලා එක්තරා පුද්ගලයෙකුට. ඉතින් එහෙම දන්නවනා ඉතින් මේ I'm everywhere කියන එක ප්‍රථම මම හැමතැනම ඉන්නවා කියන එක ගොඩාක් සංගත වෙන්නේ අද්වෛතික වේදාන්තම. එහෙම නැත්නම් අද්වෛත වේදාන්ත කියන සංකල්ප කියන දැනුම්පත්ති සංකල්පත් එක්ක ඒ අද්වෛතික වේදාන්ත කියන මේ දැනුම්පත්තිය ගොඩනගෙන මූලික වුණ උපනිෂද් කොටස් ප්‍රමාණයක් තියෙනවා. මේ උපනිෂද් කොටස් ප්‍රමාණය තියෙනවා මහා වාක්‍ය 4ක්. මේ මහා වාක්‍ය 4න් දෙකක් තමයි තත්ත්වම් අසී කියන එකයි අහම් බ්‍රහ්මාස්මි කියන එකයි. ඔන්න ඔය දෙකෙන් කියවෙන්නේ තත්ත්වම් අසී කියන්නේ you are that. එහෙම නැත්නම් ඔබ තමයි ඒක. මෙතන ඒක කියලා අදහස් කරන්නේ විශ්වය කියන එක. සියලු දේ ඔබ තමයි කියලා. ඔබ තමයි ඒක. තත්ත්වම් අසී. ඒ කියන්නේ you are everywhere. ඔබ සියලු තැනම ඉන්නවා. ඔබ සියලු තැනම ඉන්නවා. ඒ වගේම ඔබ මෙතනත් ඉන්නවා. ඒ වගේ ඔබ මෙතන නැහැ. ඔබ සියලු තැනමත් නැහැ. ඔන්න ඔය වගේ හරි අමුතු සංකල්පයක් ඒක. නමුත් ඔබ තමයි ඒක කියලා මහා වාක්‍ය 4න් එකක් තත්ත්වමසි. ඊළඟට අහම් බ්‍රහ්මාස්මි. අහම් බ්‍රහ්මාස්මි කියන්නේ බ්‍රහ්ම යනුත් ඔබයි කියලා. බ්‍රහ්ම කියලා මෙතනදී මේ හඳුන්වන්නේ එක දෙවි කෙනෙක් එහෙම නෙමෙයි. මේ එක මෙතන අහසේ තියෙන නිකන් අමුතු ගෙඩියක් වගේ ශක්තියක් මොකුත් එහෙම නෙමෙයි. බ්‍රහ්ම කියන සංකල්පය අපි උපනිෂද් වල ගැඹුරට කියලා බලපුවම මේගොල්ලෝ කතා කරන්නේ බ්‍රහ්ම කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන යම්කිසි නිර්මාණාත්මක ශක්තියක් පිළිබඳව. ඊළඟ තවත් ලස්සන දෙයක් තමයි ලුසි එක වෙලාවක අහනවා මහාචාර්ය නෝමන්ගෙන් අහනවා මොකද්ද මම දැන් මේ දැනුමත් කරන්න කියලා. මම ගොඩනගාගත්ත දැනුම මේ ඉතා කෙටි කාලයක් තුළ විශ්වය පිළිබඳව දැනුම මම ගොඩනගාගත්ත මොකද මම කරන්න කියලා. ඒතර මහාචාර්ය නෝමන් හරි ලස්සන දෙයක් කියනවා. එයා කියනවා ඕක ඉදිරි පරපුරට දෙන්න. පාස් ඉට් ඔන් කියලා කියන්නේ. පාස් ඉට් ඔන්. එක සෛලයක් උනත් කරන්නේ ඒ දෙයම තමයි ඉදිරියට තමන්ගේ දැනුම ඉදිරියට දෙන එක ඉදිරියට දෙන්නේ. ඉස්සරහ ජෙනරේෂන්ස් වලට ඉස්සරහ එන පරම්පරාවලට දෙන්නේ. ඉතින් එහෙම දෙන්න කියලා මෙන්න මේක ඇත්තටම හරිම ලස්සනට සංගත වෙනවා උපනිෂද් දැනුම්පත්තියේ සමහර කොටස් එක්ක. මොකද උපනිෂද් දැනුම්පත්තිය කියවෙන එක දෙයක් තමයි කුඩා දෙයක් වුණත් මහා විශාල දෙයක් වුණත් ඉතා සංකීර්ණ දෙයක් වුණත් ඉතා සරලයි වගේ පේන දෙයක් වුණත් මේ සියලු දේ පිටුපස තියෙන්නේ එකම යාන්ත්‍රණය කියලා. එකම යාන්ත්‍රණය මේ කුඩා දේ තුල මහා යාන්ත්‍රණයකුත් මහා දේ තුල කුඩා යාන්ත්‍රණයකුත් මහා දේ තුල මහා යාන්ත්‍රණයකුත් කුඩා දේ තුල කුඩා යාන්ත්‍රණයකුත් කියන මේ සියලුම ආකාරයන්ගෙන් යාන්ත්‍රණ පිහිටලා තියෙනවා විශ්වය කියන එක උපනිෂද් දැනුම්පත්තියේ. ඉතින් ඔතන ලස්සනට සංගත වෙනවා. ඉතින් මේ අපි දැන් මේ කතා කරපු උපනිෂද් ඊට පස්සේ අද්වෛතික වේදාන්ත මේ ඔක්කොම ඉන්දියානු දැනුම්පත්තියින්
ඉතින් ඔය ඉන්දියන් පත්තිය ඔය බ්‍රහ්ම කියන සංකල්පයත් එක්කන්නේ ඔය බ්‍රහ්ම කියන්නේ ශක්ති විශේෂයක්. කියන්නේ එක්තරා ස්වරූපයක්, විශ්වයේ තියෙන එක්තරා ස්වරූපයක්. බ්‍රහ්ම කියලා කියන්නේ නිර්මාණාත්මක ස්වරූපය. විශ්වයේ දේවල් නිර්මාණය වෙන්න තියෙන ස්වරූපය. ඊළඟට තියෙනවා විෂ්ණු. විෂ්ණු කියලා කියන්නේ යමක් පවත්වා ගැනීමේ ස්වභාවය. විෂ්ණු. ඊළඟට එනවා ශිව. ශිව කියලා කියන්නේ විනාශ වී යන ස්වරූපය. ඔය ස්වරූප තුන තමයි විශ්වයේ තියෙන්නේ කියන එක කියනවා. ඔකට ත්‍රිමූර්ති කියලා කියනවා, ත්‍රිවේද කියලා කියනවා, ත්‍රිවිධ කියලා කියනවා. එක එක වචන වලින් කියනවා. ඔය හින්දු දැනුම් පද්ධතිය තුළ දැන් ඔය උපනිෂද් වලින් ගත්ත උපනිෂද් වල තියෙන බොහොම තාක්ෂණික දැනුම් කොටස් ඒ කාලේ තිබ්බ සමාජ දේශපාලන වාතාවරණයන්ට සමාජ දැනුම් පද්ධතීන්ට අනුව මං කලිනුත් කතා වෙලා තියෙනවා මේක මේ ස්ටෝරි ටෙලිං එහෙම නැත්නම් මේ කතන්දර කීමෙන් තමයි මිනිස්සු ඒ කාලේ දේවල් තේරුම් ගත්තේ. ඉතින් ඒගොල්ලොන්ට තේරෙන විදිහට කතා හදලා තමයි මේ කියලා දීලා තියෙන්නේ. බ්‍රහ්ම කියලා කෙනෙක් ඉන්නවා ලෝකේ මැව්වේ බ්‍රහ්ම. ඊට පස්සේ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ඉන්නවා, ශිව කියලා කෙනෙක් ඉන්නවා. නමුත් මේ කතා කරන්නේ මේවා ගැඹුරට අපි හොයන් ගිහලා බලපුවහම මේ කතා කරන්නේ උපනිෂද් කියන දැනුම් පද්ධතියේ තියෙන මේ හින්දු ආගම ගොඩනගන්න මූලික හරය විච්ච උපනිෂද් දැනුම් පද්ධතිය ගොඩාක් ඉන්දියානු වේදික දැනුම් පද්ධතිය සම්පූර්ණයෙන් පහේ ගොඩනගලා තියෙන මේ උපනිෂද් කියන බොහෝම තාක්ෂණික කියලා මං කිව්වේ ඒකයි ටෙක්නිකල් එක. හරිම ටෙක්නිකල් බේස් එකක ටෙක්නිකල් පදනමකින් තාක්ෂණික පදනමක් උඩ ගොඩනගලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි ඔතනත් කතන්දරේ. ඉතින් ලුසි ඔය කියන අවසානයෙන් I'm everywhere කියන එක ඔන්න ඕකත් එක්කත් සංගත වෙනවා. අවසාන වශයෙන් ආයෙත් කටුවක් මං කිව්වනේ කටු ටිකක් එනවා කියලා මේක බලනකොට මේ චිත්‍රපටිය ඔය වගේම සංගත නොවන දැනුත් ගොඩක් තියෙනවා මේ දැනුම් පද්ධතින් එක. උදාහරණයක් වශයෙන් ලුසි මේ තමන්ගේ මොලේ එහෙම නැත්නම් මේ සිහිය වැඩි දියුණු වෙනකොට සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ දැනුම් පද්ධතින් අනුව ඒ අය කරුණාවන්ත වෙනවා කියලා. සත්වයා කෙරෙහි, මිනිස්සු කෙරෙහි, අනිත් සබාදහම කෙරෙහි කරුණාවන්ත භාවයක් ඇති වෙනවා. ඉතින් මේක හැටියට නම් එහෙම පේන්නේ නැහැ. ලුසි පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දඩ බඩ ගාලා කට්ටිය මරාගෙන යනවා කිසිම ඉවක් බවක් නැතුව. ඉතින් එතකොට ඒ දියුණුකම කියන එක එතනදී හරිම ගෝත්‍රික විදිහට තමයි ලුසි හැසිරෙන්නේ මේ චිත්‍රපටය තුල. එකක්. දෙවෙනි එක තමයි මෙච්චර විශාල දැනුම් සම්භාරයක් අරගත්ත උසස් මනසක්, උසස් මොලයක්, මේ හැරෙන මොලේනේ, උසස් මොලයක් හෝ උසස් සිහිය උසස් කරගත්ත කෙනෙක් මේ මුළු චිත්‍රපටියව තියෙන අරගලය මොකක්ද කියලා බලද්දි මට පේන්නේ මෙයා අරගල කරන්නේ අර පොඩි සිදුවීමකදී මෙයාව අල්ලගෙන ගිහිල්ලා මෙයාට අසාධාරණ පෞද්ගලික අසාධාරණයක් කරපු මේ මද්‍රව්‍ය ජාවාරම් කරුට එරෙහිව තමයි මෙයාගේ සටන තියෙන්නේ මේ මුළු චිත්‍රපටියේදීම. ආයෙත් ඉතින් ඒක හරි නොගැලපීමක් තියෙනවා කියලා මට හිතෙනවා එතනදී. ඒ කියන්නේ ඒ වගේ දියුණු වෙච්ච කෙනෙකුට ඒක පාවිච්චි කරලා කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා ලෝකේ ඕන්න කරන්න. නමුත් මේ පොඩි තරහක් පිරිමහ ගැනීම වගේ දෙයකට මෙයා මේක යොමු කරා කියලා වගේ පොඩි අදහසකුත් මට හිතෙනවා. ඒක හරි විසංවාදයක් තියෙනවා වගේ. දැන් අපි දන්න තැනට ගියොත් එහෙම බුදුන් වහන්සේ ගත්තොත් එහෙම තමා රැස් කරගත්ත දැනුමත් එක්ක තමා සිහිය වර්ධනය කරගත් දේවල් එක්ක විශ්වය ගැන දැක්ක දේවල් එක්ක උන්වහන්සේ හිතුවේ නෑ හරි මට hina වෙච්චාට මන් දෙන්නම් බැටේ හරි මට අසාධාරණයක් කරපුවාට මං කරන්නම් ආපස්සට වටා ඊට වඩා සතුන් පිළිබඳ කරුණාවක් ඇති වෙලා මේගොල්ලෝ ගලව ගන්න ඕන, මේ මුළු ලෝකෙම ගලව ගන්න ඕන කියන අදහස තමයි එන්නේ. ඉතින් දැන් අනිත් මුනිවරුණත් මම අර කලින් කියපු මේක යම් මට්ටමකට දියුණු කරගත්ත අය ගොඩක් අය මේ කරුණාව කියන ගුණය සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ඒ චරිතවල සහ අපි දන්න මූලාශ්‍රවල සහ ඉතින් ඊට වඩා හරිම පටු විදිහේ දෙයක් තමයි මට මේකේ සමහරලාට පේන්නේ. ඉතින් ඒ වගේම මේ විසංවාදයන් තියෙනවා මේ ලුසිගේ හැකියාවන් ඉහළ පහළ යෑමේ විසංවාදයක් සමහර වෙලාවට. ඒ කියන්නේ සමහර වෙලාවට මෙයා මෙහෙම කරලා එක ඇඟිල්ලක් පහළ දාලා 20ක් විතර වට්ටනවා. ඊළඟට සමහර වෙලාවක එයාට සටනක් එයාව විනාශ කරන්න කියලා කට්ටියක් එන වෙලාවකදී එයා කියනවා වෙන කට්ටියකට ඕගොල්ලෝ පොඩ්ඩක් මාව බලා ගන්න මේගොල්ලොන්ට පොඩ්ඩක් මේගොල්ලොත් එක්ක පොඩ්ඩක් සටන් කරලා මාව බලා ගන්න මට මේ වැදගත් වැඩක් තියෙනවා මෙතන වගේ. ඉතින් ඒ වගේ ඉතින් ටික හිතා ගන්න අමාරුයි. දැන් ඒ වගේ එතන ඒ වගේ පොඩි පොඩිව තියෙනවා. අවසාන වශයෙන් කියනවනම් ලුසි කියලා කියන්නේ මම අතිශයින්ම කැමති චිත්‍රපටියක් නෙමෙයි. බොරු කියන්න අවශ්‍ය නැහැනේ. අතිශයින් කැමති චිත්‍රපටියක් නෙමෙයි. හොඳ ලක්ෂණ තියෙනවා. විනෝදයක් තියෙනවා. ඔයාලා බලලා නැත්තම් බලන්න. ඒක විනෝදාත්මක චිත්‍රපටියක්. ඇත්තටම හොඳ විනෝදයක් තියෙනවා. ඔය අතරම
අර පෙරදිග සංකල්ප ලස්සනට සමහර තැන්වලදී ඒගොල්ලෝ ඒකට නිකන් අත දාලා තියෙනවා ලස්සනට. හැබැයි විසංවාදයනුත් ගොඩකුත් තියෙනවා. මං අර කලින් කිව්වා වගේ මේක මම නොකීවා මැරෙන්න එපා කියන ගණයට දාන්න සූදානම් චිත්‍රපටියක් නෙමෙයි සාමාන්‍යයෙන්. හැබැයි විශාල කට්ටියකගේ ඉල්ලීම නිසා මට තේරුණා මේක ඒ ගණයට දැන් ගිහිල්ලා තියෙනවා කියලා ගොඩක් අයගේ ලෝකවල. ඉතින් ඒක නිසා තමයි මේ චිත්‍රපටය කරේ. හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම පෙරදිග විද්‍යාත්මක පැතිකඩයන්ට ඒගොල්ලෝ අත දාලත් පොඩ්ඩක් තියෙනවා. ඒ වගේම ඒ අතරම ඒවා වණ කරලත් තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි කම්බිනේෂන් එකක් පොඩි මික්ස් එකක් විදිහට තමයි මේ චිත්‍රපටය තියෙන්නේ. එහෙනම් ලබන සතියේ තවත් එපිසෝඩ් එකක් රැගෙන මා ඔබ හමුවට එනතුරු සියලු දෙනාට ජය වේවා.